නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කාරුණික සදහැවත් පින්නතුනි ඕනෑම අයෙකුගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් හැටියට ආවාහ විවාහ ජීවිතය කල්පනා කරන්න පුළුවන්කම තිබෙනවා. ඔබට මා සඳහන් කරන්නට කැමති විවාහ ජීවිතයේදී විවාහ ජීවිතයකට එළඹීමේදී අතිශයින් ප්‍රවේශම් විය යුතුයි කියා. මක්නිසාද විවාහ ජීවිතය කියලා කියන්නේ ඒ තරම් සංකීර්ණ එකක්. ඒ තරම් බරපතලයි. අතීතයේ වගේ නොවේ වර්තමානයේ විවාහ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වී තිබෙනවා. අතීතයේ අප සමාජය තුළ බොහෝ විට ආවාහ විවාහ ජීවිතයට පත්වීමේදී දෙමව්පියන්ගේ කැමැත්ත 100% තිබුණා. තරුණයෙකුට හෝ තරුණියකට පෙම්වතියක් ස්වාමී දියණියක් සොයා ගැනීමේදී දෙමව්පියන්ගේ සම්පූර්ණ කැමැත්ත කැපවීම ඔවුන් වෙනුවෙන් තිබුණා. එනිසා අතීත විවාහ ජීවිතය යම්තාක් දුරට සාර්ථක භාවයක් දකින්න පුළුවන්කම තිබුණා. නමුත් වර්තමාන සමාජයේ විවාහ ජීවිතය අතිශයින් සංකීර්ණ වෙලා තිබෙනවා. සංකීර්ණ සමාජයක් තුළ විවාහ ජීවිතයේද සංකීර්ණ වෙන එක නතර කරන්නට බෑ. සොක්‍රටිස් කියනවා ඔබට විවාහ ජීවිතය කොහොමත් ප්‍රතිඵලදායකයි. මක්නිසාද හොඳ වාසනාවන්ත බිරිඳක් ලැබුණොත් ඔබේ ජීවිතය අතිශයින් සාර්ථක වෙයි. සතුටින් ජීවත් වීමේ හැකියාව ලැබෙයි. එහෙත් නපුරු නරක බිරිඳක් ලැබුණොත් ඔබ දාර්ශනිකයෙක් වෙයි කියලා. ඇත්තටම සොක්‍රටිස්ගේ කතාව සත්‍යයක්. වාසනාවන්ත හොඳ බිරිඳක් ලැබීම ජීවිතයේ සැපත පිණිස සතුට පිණිස හේතු වෙනවා. ඒත් නරක බිරිඳක් නපුරු බිරිඳක් ජීවිතයේ අභාග්‍යයට සමහර වෙලාවට ජීවිතයේ අවසානයේට විනාශයට හේතු වෙන කාරණයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න. විවාහ නුනේ කියලා ඔබ මිය යන්නේ නැත. විවාහ නුනේ කියලා ඔබේ ජීවිතයට බරපතල හානියක් සිදුවන්නේ නැත. එහෙත් විවාහ ජීවිතයේ වැරදුනොත් විවාහ ජීවිතයට පත් වෙලා ඒක නීරස වුණොත් එදා ඉඳලා ඔබ මැරෙනවා. ඔබ භෞතික ශරීරයෙන් මිය යනකම්ම මේ ලෝකේ අත්හැරලා යනකම්ම ඔබට මිය යන්න වෙනවා. ඒ නිසා විවාහ ජීවිතයේදී අතිශයින් කල්පනාකාරී විය යුතුයි. ඔබේ ජීවිතයට සහකරුවෙකු සහකාරියක සොයා ගැනීමේදී අතිශයින් ප්‍රවේශම් විය යුතුයි. මක්නිසාද ඔබ එකතු වෙන ඔබ ආදරයෙන් බැඳෙන ආදරයේ උපරිම අවස්ථාව විවාහ ජීවිතයට පත්වෙන අවස්ථාවට පත්වෙන කෙනා බාහිරින් දකින්න කෙනා නොවෙන්න පුළුවන්. අභ්‍යන්තරයේ සිටින්නේ ඔබ සිතුවාට වඩා බරපතල කෙනෙක් වෙන්න පුළුවන්.
ඒ නිසා තමයි ගොඩාක් ආවාහ විවාහ ජීවිත අවුරුදු කිහිපයකින් බරපතල ලෙස කඩා වැටෙන්නේ. බරපතල ලෙස කඩා වැටෙන්නේ. ඇමරිකාවේ විද්‍යාඥවරියක් ඩොරති කියලා ඇය විවාහයේ බැඳීම් නමින් කෘතියක් එළි දැක්වුවා. ඇය අවුරුදු කිහිපයක් පර්යේෂණය කළ විවාහ ජීවිතය පිළිබඳව. මේ සඳහා පවුල් දහස් ගාණක් එකතු කරගත්තා. ඇය අවසානයේ නිගමනයකට එනවා. අපූර්ව නිගමනයකට එනවා. මේ ලෝකයේ තියෙන විවාහ ජීවිත ඒ රසය තියෙන්නේ උපරිම අවුරුදු 2යි කියලා. ඇත්තම කතාව ඒක. බොහෝ විවාහ වුණු අයගෙත් එක කතා කරලා බැලුවාම ඔවුන්ගේ මුවින් පිට වෙන්නෙම විවාහ ජීවිතයේ අමිහිරිකම්. විවාහ ජීවිතයේ බැරෑරුම්කම්. විවාහ ජීවිතයේ නොගැලපීම්. ඒ නිසා ඇය කියනවා විවාහ ජීවිතයේ උපරිම සතුට තියෙන්නේ අවුරුදු 2යි. එතනින් එහාට යනවා නම් වෙනත් සාධක තමයි බලපාන්නේ. ඒ කතාව සම්පූර්ණ ඇත්ත කියලා හිතෙනවා. අපේ පෞල් ජීවිත විවාහ ජීවිත දිහා කල්පනා කරලා බැලුවාම සමහර පෞල් ජීවිත යන්නේම දරුවන් නිසා. සමහර විවාහ ජීවිත නොකැඩී ඉදිරියට යන්නේම සමාජයට මුහුණ දෙන්න බැරි නිසා. සමහර විවාහ ජීවිත දුකෙන් කනගාටුවෙන් හරි ඉදිරියට ගමන් කරන්නේ යම් යම් දේවල් කඩා ඉහිරවන්නට බැරි නිසා. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා විවාහ ජීවිතය කියලා කියන්නේ දෙතුන් පාරක් නෙමේ සිය වතාවක් හිතලා තේරුම් අරගෙන ගොඩ වෙන්න ඕන එකක්. මක් නිසාද? ප්‍රේම කරන කාලේ ආදරවන්තයෝ ආදරවන්තයන් හැටියට ඔවුන්ගේ නියම ස්වરૂපය ඔබ ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නේ. ඔබ ආදරවන්තයෙක් නම් ඔබ හොඳට හිතන්න. ඔබේ සියලු දේවල් සැඟවිලා තිබෙන ඔබේ සියලු ගතිගුණ ඔබේ පෙම්වතා ඉදිරිපත් කරනවා. ඔබ පෙම්වතියෙක් නම් ඔබ පෙම්වතෙක් නම් ඇත්තම කතාව ඕක නෙමෙයිද? ඔබේ සියලු හොඳකම් ඔබේ තිබෙන හොඳම ගතිගුණ තමයි ඔවුන් ඉදිරියේ ප්‍රදර්ශනය කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි ආදරවන්තයන් හැටියට තමන්ගේ ආදරවන්තයා ගැන ආදරවන්තිය ගැන යම් වැරද්දක් කවුරු හරි ප්‍රකාශ කරාම ඒ වෙනුවෙන් උරණ වෙන්නේ. මොකද ඔබ වැරද්දක් දැක්කත් සමහර විට උත්සාහ කරනවා, හිතන්ට උත්සාහ කරනවා. අපි දෙන්න එකතු වුණාට පස්සේ විවාහ ජීවිතයටපත් වුණාට පස්සේ මේ සියලු වැරදි හරියාවි කියලා. ඒ බොහෝ විවාහ ජීවිත බොහෝ ආදර සම්බන්ධකම් විවාහ වුණාට පස්සේ මාසයක් දෙකක් තුනක් යනකොට හිතාගෙන හිටපු කෙනා නෙමෙයි ඉන්නේ. නන්දා මාල්නී මේක හරි අපූර්වට විග්‍රහ කරනවා. ඇයිගේ ලස්සන ගීතයක් තිබෙනවා. පෙම් ලොවදී දුටු ඔහුමද මේ ඔහුටද මා අන්ධ උනේ කියලා. වැරදිලාවත් ඔබ විවාහ වෙලා මාසෙකින් දෙකකින් තුනකින් අවුරුද්දකින් මෙහෙම කියන්ට වුණොත් ඔබේ ජීවිතය පිළිබඳව පත්වෙන ඉරණම කුමක්ද? ඔබට හිතුනොත් මම හිතපු කෙනා නොවේනි මේ කියලා. ඔබට හිතුනොත් මගේ ජීවිතේම විනාශ වුණානි කියලා. සමහර වෙලාවට මංගල රාත්‍රියේදීම ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතුණු වෙලාවේ ඉඳලා ඔබේ ජීවිතය, විවාහ ජීවිතය, පෞල් ජීවිතය නීරස වෙනවා. ඒ නිසා මා ඔබට සඳහන් කරන්න කැමතියි. දෙදෙනෙක් එකතු වෙන්නේ එක සමාන දෙදෙනෙක් නෙවෙයි.
ශරීර ලක්ෂණ වලින්, ගතින් ගුණ වලින් සියලු දේවල් වලින් වෙනස් දෙන්නෙක් තමයි ගොඩක් දුර යන්න එකතු වෙන්නේ. ඒ නිසා 100%ක්ම සමාන වෙන්න හේතුවක් නැහැ. 100%ක්ම හොඳ දේවල්ම 100%ක්ම ගතිගුණ හැදියාවන් හොඳ වෙන්න බෑ. ඒත් අපට යම් තාක් දුරට යම් දේවල් හොඳ කරගන්න පුළුවන්. ගලප ගන්න පුළුවන්. ඔබ දෙපළට කතා බහ කරලා ඒවා හොඳ අතට හරව ගන්න පුළුවන්. මේ ලෝකේ 100%ක් නිවැරදි මිනිස්සු නැහැ. 100%ක් අංග සම්පූර්ණ මිනිස්සු නැහැ. ඒ නිසා නිවැරදි මිනිස්සු හොයන්ට අනේක බරපතල කාරණයක්. ඔබ හිතනවා නම් නිවැරදි කෙනා හම්බ වෙනකම් මං ඉන්නවා කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට පුළුවන්කම තිබෙනවා ඔබ දෙපළ එකතු වෙලා ඔබ පෙම්වතෙක් නම් පෙම්වතියෙක් නම් ඔබ විවාහ වෙච්ච ස්වාමියෙක් නම් ස්වාමි දිනියක් නම් බිරිඳක් නම් ඔබට පුළුවන් ඔබේ තිබෙන සුළු වැරදීම් කතා බහ කරලා හදාගන්න. ඒකට හොඳම දේ තමයි ඔබ දෙපළ අතර සංවාදයක් පවතින. ඔබ ආදරය කරන කාලේ කොච්චර කතා කරනවද? කොච්චර තමන්ගේ සිතැඟියාවන් අදහස් ප්‍රකාශ කරනවද? හොඳ නරක ඔබ කොයිතරම් කතා කරනවද? ඒත් විවාහ ජීවිතයටපත් වෙලා ඔබ ඒ සියලු දේවල්ම නතර කරනවා නම් ඔබට පුළුවන් කමක් නැත්නම් ඔබේ අදහස් ඔබේ බිරිඳට ප්‍රකාශ කරන්න. ඔබේ බිරිඳට බැරි නම් ඇයගේ අදහස් ඔබට ප්‍රකාශ කරන්න. එතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා විවෘත වෙන්න. ඔබ පුළුවන් තරම් විවෘත වුණු තරමට ඔබේ බිරිඳත් ඔබේ ස්වාමියාත් සමග පුළුවන් තරම් විවෘතව කතා කරන තරමට ඔබ අතර ලොකු බැඳීමක් ඇති වෙනවා. සංවාදයේම තමයි බැඳීමට පාර කියන්නේ. සංවාදයේම තමයි ඔබේ ඉදිරි ගමනට පාර කියන්නේ. ඒ වගේම මම ඔබට යෝජනා කරනවා එකිනෙකාට ගෞරව කරන්න. බොහෝ නිවෙස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ස්වාමියා බිරිඳට ගෞරව කරන්නේ. බොහෝ වෙලාවට පෙම්වතුන් කාලේ නොදකපු අඩුපාඩු විවාහ වුණාට පස්සේ දකින්න. සමහර වෙලාවට ඒවා බරපතල නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට දෙක්කසාද වෙන තරමටම යන්නේ පුංචි අඩුපාඩු. අපි ඕනෑ තරම් අහලා තිබෙනවා. ඒවා විසඳ ගන්නට බැරි ප්‍රශ්න නෙමෙයි. ඒවා විසඳ ගන්න බැරි ගැටලු නෙමෙයි. ඔවුන් දුරදිග අරගෙන යන්නේ බොහොම කතා කරලා වචනයෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න. ඒ නිසා ඔබ ගෞරව කරන්න. ඔබ හොඳ බිරිඳක් නම් ඔබේ ස්වාමියාගේ පුංචි වැරදි තියෙන්න පුළුවන්. ඒත් ඔහුට ගෞරව කරන්න. ගෞරවනීය භව ආදරයට පෙරලෙනවා. ඔබ ගෞරව කරන්න ඔබේ ස්වාමියාට, ඔබේ ස්වාමියා ඔබට ආදරය කරයි. ඔබ ගෞරව කරන්න ඔබේ බිරිඳට, ඔබේ බිරිඳ ඔබට ගෞරව කරයි. ඒ නිසා ගෞරව කිරීම බරපතල ආදරයක් බවට පෙරලෙනවා. ආදරණීය ඔබ ජීවත් වෙන්න ඕන නම් ඔබ අනිවාර්යයෙන්ම එකිනෙකාට ගෞරව කළ යුතුමයි. මේ ලෝකේ හැම කෙනෙක්ම ගෞරවයට කැමතියි. මේ ලෝකේ හැම කෙනෙක්ම ආදරයට කැමතියි. ඒ නිසා මේ දෙකම ලබන්නට නම් එකිනෙකා තුළ ගෞරවණීය බව සහ ආදරණීය බව තිබෙන්න ඕනි. ඒ වගේම ඔබට ඔබේ ජීවිතයේ අවසාන මොහොත වෙනකම්ම යන්න ඕන නම් ඔබ එකිනෙකා විශ්වාස කරන්න. විශ්වාසයෙන් තොර පැවැත්මක් නැහැ. අද බොහෝ පවුල්වල තිබෙන ලොකුම ගැටලුවක් තමයි විශ්වාසයක් නැහැ. ස්වාමියාට බිරිඳ, බිරිඳට ස්වාමියාව, පෙම්වතාට පෙම්වතිය, පෙම්වතියට පෙම්වතාව විශ්වාස නැහැ. විශ්වාස නැති ගමනක් යන්න අමාරුයි, අපහසුයි. ඒ නිසා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඕන නම්, ඔබේ ජීවිතය අර්ථවත් කරගන්න ඕන නම්
ඔබේ ජීවිතයේ බාධා වලින් තොලව ගමන් කරන්න ඕනේ නම් විශ්වාස කරන්න. විශ්වාස කරන්න. ඒක ඔබේ පැවැත්මට හේතු වෙයි. ඒ නිසා ඔබේ විශ්වාසය, ඔබේ ආදරය, ඔබේ ගෞරවය, ඔබේ සංවාදය එකට එකතු වුණාම ලොකු ලෙන්ගතුකමක් එතන ගොඩ නැගෙනවා. ඔබ මතක තියාගන්න. මේ ලෝකයේ යම් කෙනෙක් අවංකවම ආදරය කරනවා නම් ඒ ආදරය පළුදු කරන්න එපා. ඔබට යම් කෙනෙක් අවංකවම ආදරය කරනවා කියලා දැනෙනවා නම් ඔහුගේ හිතට ඉද්දන්න එපා. හීනෙකුදු ඔහුගේ හිතට ඉද්දන්න එපා. ඔහුට අවිශ්වාසයක් වෙන විදිහට ඔහුගේ හදවත පෑරෙන විදිහට කටයුතු කරන්න එපා. වචන පරිහරණය කිරීමේදී අතිශයින් පරිස්සම් විය යුතුයි. වචන වලින් පුළුවන් මුළු ජීවිතයක්ම විනාශ කරන්න. සමහර වෙලාවට පහරක් ගැව්වහම ඒ පහර සංසිඳවන්න පුළුවන්කම තිබෙනවා එකම එක ආදරණීය වචනයකින්. ඔබ සමහර වෙලාවට රණ්ඩු වෙයි, සැඩපරුස වචන කියයි. නමුත් ඒ වචන සමහර වෙලාවට බරපතල වචන වෙන්න පුළුවන්. ඒවා නැවත හදන්න බැරි වචන වෙන්න පුළුවන්. ඒවා වචන වලින් හදවත් බරපතල විදිහට පෑරෙන්න පුළුවන්. ඒ පෑරුණු හදවත් නැවත හදන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඔබට අවංකවම ආදරය කරන කෙනෙක් වැරදිලාවත් ඔබ ප්‍රතික්ෂේප කළොත් ප්‍රතික්ෂේප කරන්නේ සදහටමයි. ඔබ එපා වෙන්නේ සදහටමයි. ඔබෙන් ඈත් වෙන්නේ සදහටමයි. එනිසා ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට මේ කරුණු එකලස හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් මේ අනුශාසනාව හමාර කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.